හරි මේ තියෙන පීරිත සැලසුම් කරන්නේ සඳහා ඔයගොල්ලන් ලබා දුන්න ටියුට් එක. එතකොට ඒකේ ආකෘති 4 කියලා තියෙනවා. මේ තියෙන ආකෘති 4. හරි. ක්‍රියාවලි පීරිත, භාණ්ඩ පීරිත, ස්ථාවර ස්ථානගත පීරිත සහ ඩෙමෝන් නැත්නම් සෛල පීරිත කියන එක. ඒතර ඒකෙත් අපේ හෑන්ඩ් අවුට් එකේ විස්තර ටික තියෙනවා. ඒකත් එක්ක යන්න පුළුවන්. අපි ගානට ආවොත් මේක අපේ සුපුරුදු ගැටලුවක්. හරි සුපුරුදු ගැටලුවක්. සාමාන්‍යයෙන් අන්තිම ප්‍රශ්නේ විදිහට තමයි මේක සෙට් වෙන්නේ. හැම අවුරුද්දෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒතර මුලින්ම තියෙන්නේ මේකේ ප්‍රමුඛතා ලයිස්තුව නිර්මාණය කරගන්න. ඒතර ප්‍රමුඛතා ලයිස්තුව අපි ඉක්මනටම හදාගත්තොත් මුලින් පටන් ගන්න අය A සහ D A D මුලින්ම පටන් ගන්නවා. ඒතර A වුණාට පස්සේ B පටන් ගන්නවා. B වුණාට පස්සේ C පටන් ගන්නවා. ඊට පස්සේ ඊළඟ එක D නිකම්ම ආරම්භ වෙන්නේ කලින් මැන්දා. D වුණ තැනින් E පටන් ගන්නවා. ඊට පස්සේ C වුණ තැනින් FG දෙන්න පටන් ගන්නවා. C වුණ තැනින් FG දෙන්න පටන් ගන්නවා. මේක හරියම ලේසි අඳින්න නම්. ඊට පස්සේ E වුණ තැනින් HI කියන දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ දකුණුම කෙළවරේ ඉන්න 4 දෙනාම ඉවර කරන්න ඕනේ තනි තැන එකකින්. එතකොට එතනින් J පටන් ගන්නවා. J වුණාට පස්සේ K පටන් ගන්නවා. හරි. මේක තමයි ප්‍රමුඛතා ලයිස්තු වෙන්නේ. ඒක අමාරු කන්නේ නෙමෙයි. ඊට දෙවෙනියට තියෙනවා චක්‍රීය කාලය. චක්‍රීය කාලය කියලා කියන්නේ වැඩ කාලයේ බෙදීම ඒකක ගණන. ඒතර වැඩ කාලය වෙන්නේ අපි තප්පර වලින් ගන්න එක ලේසි හේතුව තප්පර වලින් ගන්න එක අවශ්‍යයි. හේතුව තමයි කාර්ය කාලය තප්පර වලින් දීලා තියෙන නිසා. ඒතර තප්පර වෙනවා 7 වැඩි කිරීම 60 වැඩි කිරීම 60ක් බෙදනවා 500. ඒතර අපිට ලැබෙනවා තත්පර 50.4යි. ඒ දශමයටම අපි තියාගන්න ඕනේ. හරි 50.4යි. ඊට පස්සේ තියෙනවා සෛද්ධාන්තික අවම වැඩබිම් ගණන. සෛද්ධාන්තික අවම වැඩබිම් ගණන. තුන්වෙනි කොටස රෝමිලක අංක 3 සෛද්ධාන්තික අවම වැඩබිම් ගණන. ඒතර සෛද්ධාන්තික අවම වැඩබිම් ගණන කියන්නේ මුළු කාර්යකාලය එකතුව සූත්‍රය අපි දන්නවා නම් විභාගෙදි ලියන්න ඕනේ. කාර්යකාලය එකතුව බෙදීම චක්‍රීය කාලය. ඒතර කාර්යකාලය එකතුව එන්නේ 195යි. මේක බෙදනවා 50.4යි. ඒතර මේකට උත්තරේ වෙන්නේ 3.9යි. හරි 3.9. 3 කීයක් ආවත් මේක යන්න ඕනේ කීයටද? 4ට. හරි 4ට. ඒතර මේකෙදි මේ හැමතිස්සෙම මේ ළමයි පටලව ගන්න ප්‍රශ්නයක් තියෙනවා. පටලව ගන්න ප්‍රශ්නයක් තියෙනවා මේ වැඩබිම් 4කින් මේක ඉවර කරන්න ඕනේද කියලා. එහෙම නෙමෙයි මේ කියන්නේ. මෙතන තියෙනවා කතන්දර දෙකක්. එකක් තියෙනවා සෛද්ධාන්තික කියන වචනේ. අනික තියෙනවා මොකද්ද? අවම කියන වචනේ. දැන් මේ අපි ලියලා තියෙන්නේ මොකද්ද? සෛද්ධාන්තික අවම වැඩබිම්. කියන්නේ theoretically minimum number of working stations. එතකොට theoretical කියලා කියන්නේ ප්‍රායෝගිකව හදනකොට ඒක වෙනස් වෙනවා. ඒක සිද්ධාන්තයක් වශයෙන් ගත්තාම අවමය 4යි. අවමය 4යි. හැබැයි කරන්න යනකොට ඒ 4 වෙන්නත් පුළුවන් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මේකෙන් දෙන ඉන්ඩිකේෂන් එක තමයි 4ක්වත් ඔයාට යන්න වෙනවා ඉස්සරහට. 4ක්වත්. ඒක තමයි අවමය. මේක 5ක් ආව ගමන් කලබල වෙනවා. 4ක් නේ ආවේ මුලින් කොහොමද එතකොට 5 වුනේ කියලා. ඉතින් මේ අවමය කියන කතාව ඔළුවේ තියෙන්න ඕනේ. හරි. අවමය කියන කතාව ඔළුවේ තියෙනවා. ඒ නිසා මේක වටලව ගන්න එපා.
අපිට මේ තියෙන ඉස්සරහට කොච්චරක් යන්න වෙයිද කියන අදහස තමයි මේ කියන්නේ. හරි. ඉස්සරහට තව කොච්චරක් යන්න වෙයිද වර්කින් ස්ටේෂන් අඩුම 4ක්වත් හදාගන්න වෙනවා. සමහරට 4න් ඉවර වෙනවා. එක්ක 5ක් ඕනේ. සමහරට 6කටත් යන්න වෙයි. හැබැයි 3කින් ඉවර වෙන්නේ නැහැ කියන. හරි. 3කින් ඉවර වෙන්නේ නැහැ කියන. ඒක පැහැදිලි කියලා හිතෙනවා. ඊට පස්සේ අපි ඊළඟ අවස්ථාවට ගියොත් 4 වෙනි එක අපිට තියෙන්නේ දැන් මේක එකලස් පෙළේ තුලනය කරන්න. එකලස් පෙළේ තුලනය කරනකොට අපිට තියෙනවා තුලනය කරන්න පුළුවන් නීතීන් දෙකක්. එකක් තමයි වැඩිම කාර්යකාලය කියන රීතිය පාවිච්චි කරන්න පුළුවන්. හරි. වැඩිම කාර්යකාලය කියන එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් වැඩිම පසු කාර්යයන් සංඛ්‍යාව කියන එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් වැඩිම පසු කාර්යයන් සංඛ්‍යාව කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේකෙදි කියලා තියෙන්නේ වැඩිම පසු කාර්යයන් සංඛ්‍යාව. විභාගෙදි ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දෙනවා. එක ක්‍රමයකට කරන්න. මොකද ඔක්කොගේම පිළිතුරු එක වගේ ගන්න ඕන නිසා මාකින් ස්කීම් එකත් පහසුවෙන් හදාගන්න ඒ අය ක්‍රියාමාර්ගයක් කියනවා. ඒතර මේ විදිහටම කරන්න ඕනේ. මේක කියන්නේ වැඩිම පසු කාර්යයන් සංඛ්‍යාව. එහෙනම් ඔයගොල්ලෝ මුලින්ම ලිස්ට් එකක් හදාගන්න වෙනවා. මේකේ හැටියට මොකද්ද? වැඩිම පසු කාර්යයන් කීයක් තියෙනවද කියලා. වැඩිම පසු කාර්යයන් කීයක් තියෙනවද කියලා මම මේක උඩම ලියන්න නිසා වෙන පාටක් පාවිච්චි කරන තමයි ඉඩ පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට මේකේ මුලින්ම කාර්ය සහ පසු කාර්යයන් ගණන කියලා පොඩි ෂෙඩියුල් එකක් හදාගන්න වෙනවා. ඒතර කාර්යයන් A B C D E F G H මතිනේ. හරි මේ විදිහට තියෙන්නේ. ඒතර පසු කාර්යයන් ගාන A වලට පස්සේ 1 2 3 4 5 6යි. A වලට 6යි. B වලට ඒ වගේම බලන්න ඕනේ B වලට B ගෙන් පස්සේ 1 2 3 4 5යි. දැන් B එක හිතන්නේ නැහැ මේ පැත්තෙන් ගියාම G හමු වෙන්නේ නැහැ නේද කියලා. එහෙම නැහැ. දෙපැත්තෙම යනවා කියලා හිතලා තමයි ගන්න තියෙන්නේ. හරි. ඒතර කී දෙනෙක් ඉන්නවද? 1 2 3 4 5යි. 5ක් ඉන්නවා B ට. හරි. ඒතර ඒ වගේම අනිත් අයටත් ගන්න වෙනවා. C වලට 4 දෙනෙක් ඉන්නවා කියලා ඔයගලන්ට පේනවා. D වලට 5ක් ඉන්නවා කියලා පේනවා. E වලට 4ක් ඉන්නවා කියලා පේනවා. F වලට 2යි, G වලටත් 2යි, H වලටත් 2යි, I වලටත් 2යි, J වලට එක්කෙනයි, K කියන අන්තිම එක්කෙනයි, යාට පස්සේ කවුරුවත් නැහැ. හරි? ඒතර මේ විදිහට තමයි වැඩිම පසු කාර්යයන් සංඛ්‍යාව කියන එක හඳුන ගන්න ඕනේ. ඒ අනුව තමයි මේක තුලණය වෙන්නේ. හරි? තුලණය වෙන්නේ. හරි? එහෙමනම් මම මේ ස්ක්‍රීන් එකෙන් අයින් වෙලා අවසාන තුලණය කිරීමේකට එනවා. ඒක මම වෙනම නෝට් කරනවා මේක කලින් සටහනේ තියෙනවා. ඒක රිෆර් කරමින් තමයි කරන්නේ. ස්ක්‍රීන් දෙකම එක වතාවේ ෂෙයා කරගන්න බැරි වෙනවා මට. ඒ නිසා මම එකක විතරක් රැඳෙනවා. හරි? තීරු ටික මතකයිනේ. වැඩ මධ්‍යස්ථානයේ කාර්යකාලය ඉතිරි වන කාලය සහ අක්‍රීය කාලය. එතන මේ තියෙන්නේ වැඩ මධ්‍යස්ථාන අංකය. ඒතර ඒක තුලට ලැබෙන කාර්යයන් මොනවාද? ඒ කාර්යයන් වල කාර්යකාලය කොපමණකයක්ද? ඒතර ඉතිරි වන කාලය එකකට දෙන්නේ 50.4යි. ඒකෙන් ඉතිරි වන කාලය කොච්චරද? සහ අක්‍රීය කාලය වේස්ට් එක විදිහට කොච්චරක් වැටෙනවා. එහෙනම් මුලින්ම අපි යනවා පළවෙනි වර්ක් ස්ටේෂන් එකට. එතකොට ඔයගොල්ලෝ බලන්න ඕනේ මේකට කාවද ඇලොකේට් කරන්නේ? වැඩිම පසු කාර්යයන් සංඛ්‍යාවක් තියෙන කෙනා. ඒතර වැඩිම පසු කාර්යයන් සංඛ්‍යාවක් තියෙන්නේ කාටද? A ට. A ට තියෙනවා 6ක්. ලිස්ට් එකේ ඉන්නවා 6ක්. හරි? එතකොට එහෙනම් මුලින්ම යොදවන්නේ A. හරි මුලින්ම යොදවන්නේ A. දැන් මම ආයේ
වෙන ට්‍රැක් එකකට වැටෙනවා. මේක අපි හිතමුකෝ ප්‍රාථමික රීතිය විදිහට තියෙන්නේ වැඩිම කාර්යකාලය කියලා. වැඩිම කාර්යකාලය නම් ප්‍රාථමික රීතිය විදිහට තියෙන්නේ. එහෙමනම් ගන්න ඕනේ ඒව නෙමෙයි. වැඩිම කාර්යකාලයේ තියෙන D ගේ 50. එහෙනම් මෙතනට එන්නේ A නෙමෙයි D තමයි මෙතනට එන්නේ. හරි? A නෙමෙයි එන්නේ D. ඒ නිසා රීතිය අනුව ඒක වෙනස් වෙනවා. හරි? ඒතර වැඩිම පසු කාර්යයන් සංඛ්‍යාවක් A ට තියෙන්නේ. A ගේ කාර්යකාලය 45යි. ඉතිරි වෙනවා. ඒතර 50.4න් 45 ගියාම 5.4ක් ඉතිරි. එහෙනම් මේ 5.4 ගන්න ඉන්නේ කවුද ඊළඟට? සුදුසුකම් ලබන්නේ කවුද? සුදුසුකම් ලබන්නේ A ගියාට පස්සේ ඊළඟට ඉන්නේ B සහ D. මොකද B ගෙත් පසුකාර්යයන් 5ක් තියෙනවා. D ගෙත් පසුකාර්යයන් 5ක් තියෙනවා. හරි? නමුත් B ගේ කාර්යකාලය 11යි, D ගේ 50යි. ඉතුරු වෙලා තියෙන 5.4යි. ඒක පාවිච්චි කරන්න කවුරුවත් නැහැ. හරි? ඒ සුදුසුකම් ලැබපුවා එකෙන් තමයි බලන්නේ. ඒක පාවිච්චි කරන්න කවුරුවත් නැහැ. එහෙනම් පළවෙනි වර්ක් ස්ටේෂන් එක ඉවරයි. ඊට දෙවෙනි එකට එනවා. ඒතකොට වැඩිම පසුකාර්යයන් තියෙන කවුද? දැන් A අරගෙන ඉවරයි. ඊළඟට ඉන්නේ නම් කවුද? පහක් තියෙන දෙන්නේ B සහ D. ඒතකොට මේ දෙන්නගෙම සමානයි නම් වැඩිම පසුකාර්යයන් සංඛ්‍යාවක් කියන රීතිය දැන් පාවිච්චි කරන්න බෑ. මොකද දෙන්නෙක් සමාන සුසුකම් ලබාගෙන තියෙනවා. අන්න එතකොට යන්න වෙනවා ද්විතීයික රීතිය. ඒත් ද්විතීයික රීතිය වෙන්නේ මේ මොකද්ද මේ වෙලාවේදී වැඩිම කාර්යකාලය. එහෙනම් අත උස්සගෙන ඉන්නවා BD දෙන්නම ඒ දෙන්නගෙන් බලනවා වැඩිම කාර්යකාලය තියෙන කාගේද? B ගේ 11යි D ගේ 50යි. ඒ නිසා D ට අවස්ථාව දෙනවා. දෙන්නම සමාන සුදුසුකම් තෝරගන්නේ ද්විතීයික රීතිය පාවිච්චි කරලා. 50යි. ඒතර ඉතිරි වෙනවා 0.4ක්. ඒක ගන්න කවුරුවත් නැහැ. ඒ කවුරුවත් නැහැ කියන්නේ D ට පස්සේ සුදුසුකම් ලබන්නේ කවුද? අර කලින් අත උස්සලා අත පල්ලෙහාට දාපු B නේ B. ඒතර B ට තියෙන්නේ 11 ඕනේ. 0.4න් එයාට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් දෙවෙනි වර්ක් ස්ටේෂන් එකත් ඉවරයි. ඊට තුන්වෙනි වර්ක් ස්ටේෂන් එකට එනවා. දැන් AB දෙන්නම ඉවරයි. හරි? AB දෙන්නම ඉවරයි. ඊළඟට වැඩිම පසුකාර්යයන් තියෙන්නේ AB දෙන්නම ඉවරයි. AD දෙන්න ඉවරයි. කවුද වැඩිම පසුකාර්යයන් තියෙන්නේ? B ගේ තියෙනවා නේ. B 5යි. නේ? B 5යි. B කලින් අත උස්සන් හිටපු කෙනා. නේ? එයා තාමත් අත උස්සගෙන ඉන්නවා. B විතරයි අත උස්සන් ඉන්නේ. මොකද වැඩිම පසුකාර්යයන් සංඛ්‍යාවක් තියෙන්නේ මේ වෙලාවේදී B ගේ. ඒතර B ව නිතකයෙන් වෙනවා B ගේ 11යි. ඒතර ඉතිරි වෙනවා කාලය 39.4ක්. ඔක්කොම අක්‍රිය වෙන්නේ නැහැ. නේ? 39.4ක් ඉතුරු වෙනවා. දැන් කවුද අත උස්සගෙන ඉන්නේ? Aත් ඉවරයි, Dත් ඉවරයි, Bත් ඉවරයි. ඊට පස්සේ වැඩිම පසුකාර්යයන් ගණන වෙන්නේ 4. ඒ 4 හිමි වෙනවා C සහ E කියන දෙන්නටම. ඒතර C E කියන දෙන්න ප්‍රාථමික රීතිය විදිහට සමාන සුසුකම් ලබලා තියෙන්නේ. වැඩිම පසුකාර්යයන් සංඛ්‍යාව 4 බැගින් ඉන්න දෙන්නෙක් ඉන්නවා C සහ E. ඒතර ද්විතීයික රීතියට යන්න වෙනවා. ඒතර C ගේ 9යි E ගේ 15යි. C ගේ 9යි E ගේ 15යි. ඒතර වැඩිම එක E නිසා ඊට අවස්ථාව දෙනවා. E ගේ 15යි. ඒතර ඉතිරිය 24.4යි. 39.4න් 15 අඩු කරනවා. හරි. එතකොට ඊව විසඳුවා. නමුත් කලින් ඉඳලා අත උස්සගෙන හිටියා C. දැන් C ට අවස්ථාව දෙන්න පුළුවන්. එකම ගොනුවේ නමුත් ඊට පස්සේ තමයි දාන්නේ C ව. හරි. එතකොට C ගේ 9යි. 24.4න් 9 අඩු කළාම 15.4යි. හරි. එතකොට ඊළඟට බලනවා කවුද සුදුසුකම් ලබන්නේ? වැඩිම පසුකාර්යයන් ගණන දැන් 6ත් ඉවරයි, 5ත් ඉවරයි, 4ත් ඉවරයි. ඊට පස්සේ බලනවා කවුද? 2 3 කියලා අවස්ථාවක් නැහැ 2. ඒතර 2 ලබා ගත්ත 4 දෙනෙක් ඉන්නවා. එක වෙලාවෙම 4 දෙනා මත උස්සනවා. F G H I 4 දෙනාම සමාන සුදුසුකම් තියෙන්නේ වැඩිම පසුකාර්යයන් 2 බැගින් අරගෙන. හරි. එතකොට ඒකොල්ලන්ගෙනුත් බලනවා එහෙනම් කාර්යකාලය කාගේද වැඩිම කියලා. කාර්යකාලය බැලුවාම ඒකත් 12 ගානේ තියෙනවා.
එතකොට ප්‍රාථමික රීතියනොත් 4 දෙනාම සමාන සුදුසුකම්, ද්විතීයික රීතියනොත් 4 දෙනාම සමාන සුදුසුකම්. එතකොට කොහොමද කරන්නේ? ඒතර රීතියක් නැහැ. මේ ෂෙඩියුල් එක හදන කෙනාගේ රුචිකත්වය අනුව එයා කෙනෙක්ව ගන්නවා. එතකොට F G H I කෝඩිය පිළිවෙල හරි හිතලා කෙනෙක්ව දානවා. ඒ කවුරු දැම්මත් කමක් නැහැ. වෙන කරන්න දෙයක් නැති නිසා. ඒතර 12ක් දානවා. 12ක් දාපුවාම 3.4ක් ඉතිරි වෙනවා. ඒ 3.4 ගන්න කවුරුවත් නැහැ. ඒක අක්‍රිය වෙනවා. ඊට එනවා හතරවෙනි වර්ක් ස්ටේෂන් එකට. හතරවෙනි එකට එනවා. ඒතර හතරවෙනි එකට ආවම කවුද ඉන්නේ? කලින් ඉඳලා අත උස්සන් හිටපු 4 දෙනාගෙන් F ගියා. ඊළඟට 4 දෙනා ඉන්නවා. ඒතර මේ 4 දෙනා ප්‍රාථමික ද්විතීයික රීති දෙකෙන්ම එකම දේවල් වෙලා තියෙන නිසා අපි පිළිවෙලින්ම ඒ අය දැම්මොත් G වලට 12යි 50.4න් 12ක් ගියාම 38.4යි. ඊට පස්සේ අපි දෙනවා H අවස්ථාව 12යි 26.4යි. ඊට පස්සේ I-ටත් දෙන අවස්ථාව 12යි 14.4යි. හරි. ඒතර ඊළඟට වැඩිම පසුකාරයන් තියෙන. ඒතකොට J එකේ දෙන්න විතර ඉතුරු වෙලා තියෙන්නේ. J වලට එකයි K වලට කවුරුවත් නැහැ. මොකද K අන්තිමයනේ. ඒතර අනිවාර්යෙන් මෙතන J වැටෙන්නේ. J ගේ ඉලක්කමත් 8 නිසා 14.4ක් ඉතුරු වෙලා තියෙනවා. මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට 6.4ක් ඉතිරි වෙනවා. ඒ 6.4 අක්‍රිය කාලයේ විදිහට යනවා. ඔන්න දැන් වර්ක් ස්ටේෂන් 4ක් ඉවරයි. හැබැයි පස්වෙනි එකට යන්න වෙනවා. කලබල වෙන්න එපා. ඒක තියරිටිකලි තමයි 4ක් කිව්වේ. ඒතර පස්වෙනි එකට නිසකෙම ඉන්නේ එක්කෙනා ඉතුරු වෙලා තියෙන්නේ. එයාට විතර වෙනම එකක් හරි හදලා දෙන්න වෙනවා. හරි 9යි. සමාන 9 නෙමෙයි. කාර්යය දාන්න වෙන්නේ. කාර්යය K වෙනවා. ඒතර කාර්ය කාලය 9යි. එතකොට ඉතිරිය තියෙනවා ලොකු ඉලක්කමක් කරන්න දෙයක් නැහැ. එයා වෙනුවෙන් ඒක අලුත් වර්ක් ස්ටේෂන් එකක් හදන්න වෙනවා. හරි. අලුත් වර්ක් ස්ටේෂන් එකක් හදන්න වෙනවා. ඒතර මේ විදිහට තමයි මේක තුලණය වෙන්නේ. මේකෙදි පාවිච්චි කළේ මොකද්ද අපි වැඩිම පසුකාර්යයන් සංඛ්‍යාවක් කියන රීතිය. ඇත්තටම මම මේ ගාන ඔයගලන්ට පන්තියේදීත් කරපු ගානක්. හරි. පන්තියේදීත් කරපු ගානක්. ඒකෙදි පන්තියේදී මම මේක කළේ වැඩිම කාර්ය කාලය කියන එක ප්‍රාථමික රීතිය විදිහට පාවිච්චි කරලා. ඒතර මම මේ විභාග ගානක් තුලින් උනත් මම මේකම ගත්තේ ඔයගලන්ට තවත් කරුණු කිහිපයක් මෙතනදී සංසන්දනාත්මකව පැහැදිලි කරවන්න. ඒ දේ තමයි ද්විතීයික රීතියෙන් ගන්න ෂෙඩියුල් එක. කියන්නේ අපි ප්‍රාථමික රීතිය විදිහට අරගන්න එක ගත්තොත් වැඩිම පසුකාර්යයන් සංඛ්‍යාවක්ද වැඩිම කාර්ය කාලයද කියන එක අනුව ෂෙඩියුල් දෙකක් හැදෙන්න පුළුවන් බව පැහැදිලි කරන්න. හරි. ෂෙඩියුල් දෙකක් හැදෙන්න පුළුවන්. හරි. ඒතකොට මේකෙදි වඩාත්ම දැන් මේකේ කාර්යක්ෂමතාවය ගත්තට පස්සේ වෙන මේක කාර්යක්ෂමතාවයෙන් අඩු. ඊට වඩා හොඳ ෂෙඩියුල් එක තමයි මොකද්ද? වැඩිම කාර්යකාලයේ රීතිය ප්‍රාථමික රීතිය විදිහට පාවිච්චි කරලා ගන්න ෂෙඩියුල් එක. හරි. එතනදී වර්ක් ස්ටේෂන් 4කින්ම ඉවර වෙනවා. බලන්න පොතේ එක තියෙනවා. වර්ක් ස්ටේෂන් 4කින්ම ඉවර වෙනවා සහ ඒකේ කාර්යක්ෂමතාවය ඉහළා ගියක් ගන්න. හරි. මේක වර්ක් ස්ටේෂන් 5කට යනවා. වර්ක් ස්ටේෂන් 5කට යනවා කියන ලේඅවුට් එකක් සංකීර්ණ වෙනවා. නේද? ඒතර වර්ක් ස්ටේෂන් 5කට අදාළ භූමියක් හදන්න වෙනවා නේ. ඉඩකඩ තියෙනවා නේ. ඒ වගේ ප්‍රශ්න තියෙන 4ක් නතුව 5ක් එන්නදී. සහ ඒකේ කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක් එනවා. අඩු කාර්යක්ෂමතාවයක් තමයි මෙතනදී. නිසා සංසන්දනාත්මකව අවබෝධයක් ගැනීමට තමයි පන්තියේදී කරපු ගානක් අපේ මොඩල් පේපර් එකටත් මම ඇතුල් කළේ. හරි. එහෙනම් මේකේ කාර්යක්ෂමතාවය අපි ගණනය කළොත් මම මෙතන මේක ලිව්වොත් කාර්යක්ෂමතාවය වෙන්නේ මොකද කාර්යක්ෂමතාවය වෙන්නේ කාර්යක්ෂමතාවය කියන්නේ කාර්යකාලයන්ගේ එකතුව. කාර්යකාලයන්ගේ එකතුව අපිට ආවේ 195ක් කියලා නේ. 195යි
ඒක බෙදනවා ඇත්තරම ලැබුණු වැඩබිම් ගණනේ. ඒතර ඇත්තරම ලැබුණු වැඩබිම් ගණන වෙන්නේ මෙතන 5යි. 4 නෙමෙයි 5යි. ඒ 5 වැඩි කිරීම චක්‍රීය කාලය. ඒතර චක්‍රීය කාලය 50.4යි. 50.4. ඒතර මේකේ උත්තරේ වෙන්නේ 195 බෙදීම 5 බෙදීම 50.4. 77.4ක් වෙනවා. 77.4ක් වෙනවා. ඇත්තට මේක අපි මේ වැඩිම කාර්යකාලීන රීතියෙන් මේක කළා නම් මේකේ උත්තරේ වෙන්නේ 195 වෙනස් වෙන්නේ නැහැ. ඒක හිමමයි. එතන වැඩවීම් 4කින් මේ කටයුත්ත ඉවර වෙනවා. එතන වැඩවීම් 4කින් මේ කටයුත්ත ඉවර වෙනවා. බලන්න සටහනක් ළඟ තියෙනවා. කලින් කරපු සටහන ළඟ තියෙනවා නම් බලන්න. වැඩවීම් 4කින් ඉවර වෙනවා. ඒතර කාර්යකාලය වෙනසක් වෙන්නේ නැහැ 50.4යි. ඒතර මේකෙදි ගත්තා නම් මේක 90 ගානකට එනවා. සේට 96.7ක් වෙනවා. හරි සේට 96.7ක් වෙනවා. හරි ඒතකොට සංසන්දනාත්මක බැලුවාම මේක 96.7ක් වෙනවා 97ක් වගේ ගන්න පුළුවන්. ඒක ලොකු වෙනසක්. ඒ නිසා නිවැරදි ෂෙඩියුල් එකක් පාවිච්චි කිරීම ප්‍රායෝගිකව මේ වගේ දෙයක් කරද්දී වටිනවා. අපිට දැන් විභාගලාදී නම් අපිට එහෙම අහන්නේ නැහැ දෙකෙන්ම කරන්න කියලා. මොකද අපේ ළඟ මේක මතක තිබ්බ නිසානේ ওই නිල් පාටින් කියලා තියෙන ඉලක්කම් ටික ලිව්වේ නේද? සංසන්දනයකුත් අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා ඉල්ලුම 10%කින් අඩු වුණොත් මොකද කරන්න කියලා. හරි 10%කින් අඩු වුණොත්. එතකොට ඔය ඉල්ලුම අඩු වුණොත් ඉල්ලුම වැඩි වුණොත් මොකද කරන්න කියන එක අපි අධ්‍යයනය කරලා අපි සටහන් දාලා තියෙනවා. එතකොට අපි ඉල්ලුම වැඩි වුණොත් කරන විදිහේ ප්‍රතිවිරුද්ධ අවස්ථාව විදිහට ඉල්ලුම අඩු වුණොත් කරන දේ අපිට දාගන්න පුළුවන්. ඉල්ලුම අඩු වුණොත් මොකද අපිට කරන්න පුළුවන් දේ? ඉල්ලුම අඩු වෙන වෙලාවකදී ඉල්ලුම අඩු වෙනවා නම් එතකොට අපිට පුළුවන් කාර්යයන් දැන් ඉල්ලුම වැඩි වෙනවා නම් අපි කරන්නේ කාර්යයන් කොටස් වලට වෙන් කරනවා. එහෙනම් මෙතනදි කරන්න පුළුවන් කාර්යයන් එකිනෙකා එකතු කරන්න පුළුවන්. කාර්යයන් එකිනෙකාට එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ කාර්යයන් කිහිපයක් එකතු කරලා එක්කෙනෙකුට දෙන්න පුළුවන්. ඊට පස්සේ අඩු වෙනවා නම් මොනවද තව දේවල්? අපිට අවශ්‍ය වෙන්නේ වැඩි මුදලකට දක්ෂ පුහුණු ශ්‍රමිකයන් බඳව ගන්න ඕනේ නැහැ. එතකොට ඒකත් පිරිවැයි ජනනය වෙන කාර්යයක් වෙනවනේ. හරි. ඒතකොට අතිකාල ලබා දීම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒව කප්පාදු කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ඉල්ලුම අඩු වෙනවා නම් ඊට අනුරූපව හැඩගැසෙන විදිහ. ඒ වයින් අපිට ගැලපෙන්නේ නැත්නම් අපිට ප්‍රතිනිර්මාණයකට යන්නත් පුළුවන්. ඒ කියන්නේ රීඩිසයින් එකට යන්නත් පුළුවන්. ඉල්ලුම අඩු වුණොත්, ඉල්ලුම වැඩි වුණොත් කරන ක්‍රියාමාර්ග ගැන අපි දන්නවා අපි සටහන් කරලා තියෙනවා. ඒතකොට මේ විදිහට ඒකට උත්තර දෙන්න පුළුවන්. හරි. එහෙමනම් මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයට අපේ පිළිතුරු ලබා දීම සිද්ධ කරලා තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රය තුළදී ඔයගොල්ලන් නිර්දේශයේ හැම කොටසක්ම වගේ ආවරණය කරන්න මම උත්සාහ කළා. සිද්ධාන්ත කරුණුත් යොදා ගනිමින් ටිකක් වැඩිපුර සිද්ධාන්ත පැති ගැන විමසමින් ඒකම ගැටලුත් ඇතුළට යොදා ගනිමින් තමයි ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍රය සකස් කළේ. ඉතින් මේක මම හිතනවා ඔයගොල්ලන්ට උපකාරී වෙන්න ඇති කියලා. ඉතින් එහෙමනම් ඒකත් එක්ක ඔයගොල්ලන්ගේ විභාග කටයුතු බොහොම හොඳින් සාර්ථකව නිම කරන්න ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ රෙකෝඩින් එක කරන අවස්ථාව වෙනකොට ඔයගොල්ලන්ගේ එක්සෑම් එක දෙසැම්බර් 4 විදිහට ෂෙඩියුල් වෙලා තියෙනවා. නමුත් ඊට පස්සේ දින වෙනස් වෙයිද දන්නේ නැහැ රටේ පවතින තත්ත්වයක් එක්ක. ඉතින් කොහොම හරි පවතින තත්ත්වයේ අනුව ඒක තීරණය වෙයි.
කොහොම වුණත් විභාගයේ ඉක්මනටම යම් විදිහකින් කල් ගියත් රීෂෙඩියුල් වෙනවා. ඉතින් විභාගේ බොහොම සාර්ථකව ජයග්‍රහණය කරන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා, ප්‍රාර්ථනා කරනවා ඒක එහෙමම වෙන්න කියලා. ඒකම තව මතක් කිරීමකුත් තියෙනවා. ඒ දේ තමයි ඔයගොල්ලන්ගේ ස්ටැට් වලටත් මම මොඩල් පේපර්ස් දෙකක් අප්ලෝඩ් කරනවා. ඔයගොල්ලන්ගේ OM එක්සෑම් එක ඉවරුනාට පස්සේ ඒක අපිට තියෙන්නේ තුන්වෙනි සතියේදී තුන්වෙනි වීක් එකේ එක්සෑම් එකක් ඉදිරියට තියෙන්නේ. ඒකේ ස්ටැට් පේපර්ස් දෙකක්ම ඔයගොල්ලන්ට දානවා. මේ පේපර්ස් දෙකත් ඔයගොල්ලන්ට කරලා විභාගෙට සූදානම් වෙන්න පුළුවන් බොහොම හොඳයි. හරි එහෙනම් සියලු දෙනාටම ජයක් වේවා. අපි තුන්වන අවුරුද්දේදී ඔයගොල්ලොත් එක්ක හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දෙනාටම ආයිබෝවන්, ජයක්ම වේවා.